ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, මේ හැමදිනම අද දවසේදී ඊටාම වටින කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදෙන අවස්ථාවක්. තමන්ගේ ජීවිතයටත් උතුම් සද්ධර්මයේ පණිවිඩය ශ්‍රවණය කරගන්නවා වගේම මුළු සමස්ත ලෝකෙකටම ඒ උතුම් ධර්මයේ පණිවිඩය ධර්ම දානයක් විදිහට බෙදා දෙන්නට සූදානම් වෙන මොහොතක්. පින්නතුනි, ධර්මය කියලා කියන්නේ මේ සංසාර නැමැති මහා රෝගයට තියෙන එකම ඖෂධය. ධම්මෝසධ සමං නත්ථි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ නැමැති ධර්මයේ සමාන වෙනත් ඖෂධයක් මේ ලෝකේ නැහැ. මොකද ලෝකේ නොඑක් ඖෂධයන්ගෙන් සුව කළ නොහැකි එකම මනෝ ව්‍යාධිය සුව කරන්නට පුළුවන් ඒකායන ඖෂධය ධර්මයේ විතරයි. ඒ නිසා මේ ධර්මය කියන එක උතුම් ඖෂධයක්. කාටද? ජීවිතයේ දුකටපත් ජනතාවට. ඒ උතුම් ධර්මයේ නැමැති ඖෂධයේ රෝගයන් සුව වීම කියන එක ජීවත් වෙන කෙනෙකු විසින් අත්විඳිය හැකි දෙයක්. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශන තියෙනවා. බොහෝ දේවල් වල මරණින් මතු ලැබෙන විමුක්තියක් පිළිබඳව කතා කරනවා. ස්වර්ගයක් පිළිබඳව කතා කරනවා. නමුත් මේ දර්ශනය තුළ, මේ ධහම තුළ මේ ජීවිතයේදීම නිවන් දකින්නට පුළුවන් දෙයක් ගැන කතා කරනවා. අපි සාමාන්‍යයෙන් කෙනෙක් මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා කියලා ගැහුවට මැරිලා නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මැරුණට පස්සේ නිවන් දකින්නව නම් අපි කොච්චර මැරිලා ඇතිද? අපිට කොච්චර ඕක ගහලා ඇතිද? ඒ නිසා මැරිලා නිවන් දකින්නවා කියන දේ වෙන්නේ නැහැ. නිවන් දකින්නවා කියන දේ सिद्ध කරන්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙන කෙනෙකුට. ඒ කියන්නේ 아무තු තැනකටපත් වෙනවා වගේ දෙයක් සිද්ධ වීම නෙමෙයි සිද්ධ වෙන්නේ. නිවන් දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ අපි තුල තියෙන දැක්ම, ලෝකයේ තුල තියෙන වැරදි සාගත දැක්ම දුරු වෙන එක. ඒකට කියනවා අවිද්‍යා නිරෝධය කියලා. නොදන්නාකම දුරු වෙලා යන එකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ ඒ නොදන්නාකම දුරු කරලා දන්නාකම ඇති කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක්. මුළු 84000ක් ධර්මස්කන්ධය තුලම දැක්වෙලා තියෙන්නේ ඒ මට්ටම් වලින් නොදන්නාකම දුරු කරලා දන්නාකම ඇති කරගන්නට මඟ මන්පෙත් විවර කිරීමක්. එනිසා ධර්මයේ කියලා අපිට ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ ඒ නොදන්නාකම දුරු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක්. ඒක අමුතුවෙන් ලෝකෙ කොහෙන් හරි ගෙනල්ලා හදලා කියපු කතාවක් නෙමෙයි. ඒක අපේ ජීවිතයේ තියෙන යථාර්ථය. අපිට නොපෙනෙන ජීවිතයේ ඇති යථාර්ථය. කෙනෙකුට ඒක නොපෙනෙන්නේ ඔහු තුල ඇති වැරදි සහගත දැක්මක් නිසා. ඒකට අපි මුලින් මතක් කළා අවිද්‍යාව කියලා. ඒ නිසා අපිට මේ අවිද්‍යාව කියන කාරණාව නිසා නොපෙනෙන ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නැතත් ලෝකේ පවතින යථාර්ථය. නමුත් අපිට නොපෙනෙන ඇත්ත. ධර්මය කියලා කියන්නේ ඒ නොපෙනෙන ඇත්ත අපිට පෙන්නපු වචන පෙළට, එහෙම නැතිනම් සංග්‍රහ කරලා තියෙන දෙයට. ඒ නිසා අපි ටිකක් විවරණයකට ලක් කරගන්නට අවශ්‍යයි. මොකද්ද මේ කතා කරන ඇත්ත කියන එක. ඒ දේ කතා කරනකොට අපි කාගෙත් ජීවිතවල යථාර්ථය අපිට ටිකෙන් ටික පැහැදිලි වෙන්නට අවශ්‍ය වෙනවා. අපේ තියෙන වැරදි සහගත තැන් ක්‍රමයෙන් ඉවත් වෙන්නට අවශ්‍ය වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පරම ගම්භීර ධර්මයක් දේශනා කළේ. පරම ගම්භීරයි කියලා කිව්වේ ඒක සාමාන්‍ය නුවණකට ගෝචර වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ ඕනම කෙනෙකුට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ, ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ උතුම් ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. ප්‍රඥාව කියලා කියන්නේ උගත් බව නෙමෙයි. උගත් බව ඉක්මවා ගියපු ප්‍රඥාව. ඒ ප්‍රඥාව වෙනස්. උගත් බවෙන් ඒක මනින්න පුළුවන් කමක් නැත්තේ. සමහර විට නූගතෙකු තුල ප්‍රඥාව තියෙන්නට පුළුවන්.
උගත් බව තුල ප්‍රඥාව ලැබෙනවා නම් හොඳට ඉගෙනගත්ත ඇත්තු මරාගෙන මැරෙන්නේ නැහැ නේද? ඒ නිසා උගත් බව තුල ලැබෙන ප්‍රඥාව නෙමෙයි මේ ශාසනය තුල කතා කරන්නේ. එහෙනම් මොකද්ද ප්‍රඥාව? පෙනෙන දෙයට ඔබෙන් නුවණ පවත්වන එක. සාමාන්‍යයෙන් ලෝකයා පෙනෙන දේ අනුව තීරණ ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රඥා සම්පන්න භාවය පෙනෙන දෙයට ඔබෙන් නුවණ පවත්වන කම. සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට එහා ගිය දැක්මක් පවත්වන එක. ඒ මොකක් ගැනද ඒ නුවණ පෙනෙන දෙයට ඔබෙන් පැවැත්විය යුතු නුවණ බවට පත් වෙන්නේ. පින්නතුනි, එහෙනම් අපිට ඒ අද අපි සංජානනය කරන අපි විඳින ස්වභාවය ගැනම තමයි අපිට නුවණින් සම්මර්ෂණය කරන්නට තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් අපේ ජීවිතය පිළිබඳව. ඒ කියන්නේ අපිට අද ලෝකයක් තියෙනවා. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන, දිවට දැනෙන සහ කයට දැනෙන මේ දේවල් වලින් හැදුණු මේ දේවල් වලින් යුක්ත ලෝකයක් අපි කවුරුත් ඇසුරු කරනවා. බුදුරජාණන් වහන්සේ විවරණය කළේ මෙන්න මේ කාරණා ටික පිළිබඳව. නැතිනම් මේ ලෝකයේ පිළිබඳව. එතකොට අපිට සියල්ල ගැන බුදුරජාණන් වහන්සේ කතා කළා ඒ තුල. සියල්ල ගැන කියලා කිව්වේ මොකද්ද මේ ලෝකයේ තියෙන සියල්ල? ඇස සියල්ල, කන සියල්ල, නාසය සියල්ල, දිව සියල්ල, කය සියල්ල. මේ ටික තමයි අපිට සියල්ල කියලා කතා කරන්නේ. මේ ටිකෙන් ගන්න ඔක්කොම මනසින් ගෙනල්ලා දෙනකොට අපි ඔක්කොම සියල්ල කියන තැනින් ලෝකේ කතා කරනවා. එතකොට මේ කියන කාරණා ටිකක් ගැඹුරු වුණත් අපි නුවණින් විමසන්නට මේ වෙලාවේදී සරලව පුළුවන් තරමක් අපි උත්සාහයක් දරමු. පින්නතුනි, හාලිද්දකාණි කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේදී. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ගාථාවක් පිළිබඳව හාලිද්දකාණි බ්‍රාහ්මණතුමා කච්චායන තෙරුන් වහන්සේගෙන් විමසීමක් කරනවා. මෙන්න මේ විමසීම සිද්ධ කරනකොට ඕකම් පහය අනිකේතසාරී. ඕකය දුරු කරලා අනිකේතව වාසය කරනවා. ඕකය කියලා කියන්නේ මොකද්ද? ඕකය කියලා කියනවා ගෘහාලය කියන එකට. ගෘහාලය කියලා කියන්නේ gedara ජීවත් වීම සඳහා ඇති කැමැත්තට කියනවා ඕකය කියලා. ඕකය දුරු කළ යුතුයි. අනිකේතසාරී නිකේතය කියලා කියන අපි කියන්නේ නිකේතස්ථාන කියලා. නිවාඩු නිකේතන කියලා කියන්නේ. නවාතැනට කියනවා නිකේතනය කියලා. අනිකේතසාරී නිකේතනයන්ගේ වාසය කරන්නේ නැති කෙනෙක් වෙනවා. එතකොට අනෝකසාරී අනිකේතසාරී. මොකද්ද මේ අනෝකසාරී සහ අනිකේතසාරී කියන එකෙන් අර්ථ විවරණය කරන්නේ? හාලිද්දකාණි ඇහුවේ මේ ප්‍රශ්නය. මේ වෙලාවේදී කච්චායන තෙරුන් වහන්සේ මේ පිළිබඳව විස්තර කරලා දෙනවා. මොකද්ද අනෝකසාරී කියලා කියන්නේ? රූප ධාතුකෝ හාලිද්දකාණි ඕකෝ. හාලිද්දකාණි ඕකය කියලා කියන්නේ රූප ධාතුවට. රූප ධාතුව කියලා කියන්නේ අපිට බාහිර පවත්නා සතර මහා ධාතු රූපයට කියනවා රූප ධාතුව කියලා. එතකොට මේ රූප ධාතුව ඕකයක් වෙනවා. ඕකයක් වෙනවා කියලා කියන්නේ අපිට තෘෂ්ණා වශයෙන් ඇසුරු කරන්නට සුදුසු දෙයක් බවට පත් වෙනවා. අපි අපේ ජීවිතය තුළින් අපි ටිකක් කතා කළොත් එහෙම අරගෙන අපි දකින්නට කැමති, අපි දකින්නට ආස කරන රූපයක් තියෙනවා. මේ රූපය අනාත්ම ස්වභාවයකින් යුක්ත දෙයක්. අනාත්ම ස්වභාවයකින් යුක්ත දෙයක්. අපි කිව්වොත් දරුවා කියලා. දරුවා කියලා අපි ගන්න රූපය ඇත්තටම දරුවද? දරුවා කියන රූපයේ යථාර්ථයේ සතර මහා ධාතු බව. ඒ රූපය දරුවා වෙනකම රූපෙට අයිති දේ වුණොත් ඒ රූපේ දකින ඔක්කොම ලෝකේ මේ දරුවා කියලා කතා කරන්න එපේ. ඒ රූපේ දකින හැමෝටම ඒ රූපේ දැක්කහම දරුවා කියලා පේන්නට ඕනේ. මොකද ඒ රූපේම දරුවා වෙන නිසා. නමුත් රූපේ කවදාවත් දරුවා වුණේ නැහැ. එහෙනම් රූපයේ ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය. ඒ තමයි සතර මහා ධාතු වලින් යුක්ත වෙන බව. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූප වර්ණ සටහනක් ඇහැට පේන තැනක මේක තමයි රූපයේ ස්වභාවය.
මෙන්න මේ ස්වභාවය අපි ආලයකින් හැසිරෙනවා. ආලයකින් කිව්වේ අපි ඕකය කියලා කිව්වේ ගෘහාලය කියන එකනේ. එතකොට කොහොමද මේක ආලයකින් හැසිරෙන්නේ? මේ රූපය ඇහැට පේනකොට අපි දරුවා කියන සටහන තුල, දරුවා කියන හැඟීම තුල අපි හැසිරෙනවා. මේ රූපය ඇහැට පේන තැනකදී අපි දරුවා කියන හැඟීම තුල අපි හැසිරෙනවා. මේ කාරණාව ටිකක් බොහොම සියුම් කාරණයක් ආධුනික කෙනෙකුට ඇහුවොත්. එතකොට අපි මේ කතා කරන්නේ හැම වෙලාවකදීම කවදාවත් බාහිර රූපය තුලින් අපිට දරුකමක් ඇහැට ගේන්නේ නැහනේ. ඇහැට පේන්නේ මොකද්ද? වර්ණ රූපයක්, වර්ණ සටහනක්. බාහිරින් එන ආලෝකයක් මේ රූපේ මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් තමයි ඇහැට පතිත වෙන්නේ. ඔය ආලෝකය ඇවිල්ලා කිව්වද මේ අවුරුදු ගාණක් මම පේන්නේ ඉන්න දරුවා කියලා? ඔය වර්ණ සටහන ඔය පාට ටික ඇවිල්ලා ඒ කතාව අපිට කියන්නේ නැහැ. එහෙනම් ඇහැ දන්නවද? ඇහැ කියනවද මේ අවුරුදු ගාණක් මම දන්න දරුවා තමයි මේ ආවේ කියලා? ඒක ඇහැ දන්නෙත් නැහැ. ඇහි ස්වභාවය තමයි වර්ණ සටහනක් ඇහැට පතිත වෙනකොට ඒ වර්ණ සටහනට අනුව බිඳී යන ස්වභාවය, ප්‍රසාදයේ බිඳෙනකම ඇහි තියෙන ස්වභාවය. ඒක හරියට කැමරාවකින් ෆොටෝ එකක් ගැහුවා වගේ. කැමරාවකින් ෆොටෝ එකක් ගැහුවා වගේ. එතකොට ඒ කැමරාවකින් ෆොටෝ එකක් ගැහුවා වගේ සිද්ධියක් තමයි හැම වෙලාවකදීම ඇහැට පෙනෙන සිද්ධිය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි අපිට මේක ෆොටෝ එකක් වුණාට යථාර්ථය ෆොටෝ එකකින් විතරක් සීමා වෙලා නැහැ. ඇයි? අපි මනස තුල රැස් කරගත්ත සමූහයෙන් අර ෆොටෝ එක ඇසුරු කරනකොට අපිට පේනවා ෆොටෝ එකට එහා ගියපු වෙනත් යමක්. ඒ කියන්නේ රූපයේ ෆොටෝ එකක් නැතිනම් පාට ටිකක් වුණ යථාර්ථයෙන් නෙමෙයි අපිට පේන්නේ සත්පුද්ගල සංඥා ස්වභාවයක්. හරියට ඒක මේ මොහොත වගේ. මේ මොහොතේ ෆොටෝ එකක් ගැහුවොත් Taman ඉන්න මොහොතක්නේ. ඊළඟ දවසේ ෆොටෝ එක පෙන්නුවොත් බලන්න නැති වෙයිද මම කෝද කියලා? බලනවා. එතකොට ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම, බලන මමද ඇත්ත මම? දෙන්නම නෙමෙයි. එතකොට අපිට සාමාන්‍යයෙන් තේරෙයි ෆොටෝ එක දැන් චිත්‍රය විතරයි, පින්තූරය විතරයි. හැබැයි ඒ බලන කෙනා තමයි මම කියලා සාමාන්‍ය දැක්මට හසු වෙනවා කෙනෙකුට. එතකොට දැන් ඒ ෆොටෝ එක ගැහුවේ මේ මම ඉන්නවා කියලා හිතෙන මොහොතේ නෙමෙයිද? මේ මම ඉන්නවා කියලා හිතෙන මොහොතෙමයි. එහෙනම් ඒ අනාත්ම ෆොටෝ එකේ මොහොත මේ මොහොත නෙමෙයිද? වය වර්ණ සටහන ඇහැට පතිත වෙන වර්ණ සටහනේ ස්වභාවය නෙමෙයිද ඒ ෆොටෝ එක තුලත් තිබුණේ? ඒක තුල ෆොටෝ එක තුලත් තිබුණේ අනාත්ම වර්ණ සටහනේ ස්වභාවයම තමයි. එතකොට මේ උදාහරණ උපමාවකින් මේ කතා කළේ අපිට හැම වෙලාවකදීම ෆොටෝ එකේ කතාවක් වගේ ඇහැට වර්ණ සටහනක් ගැටෙනවා, එක්ෂණිකව ඇහැේ ප්‍රසාද මට්ටම බිඳී යනවා. මේක තමයි ඇහැ සහ රූපය අතර වෙන ගනුදෙනුව. එච්චරයි. ඊට පස්සේ අපි තුල යම් නිත්‍ය සංඥාවක් තියෙනවා නම්, කලින් ඉඳලා ඇසුරු කරගත්ත බවක් තියෙනවා නම්, ඒ ඇසුරු කරගත්ත බව තුල අපි හැසිරෙනවා. ඒ කියන්නේ මේ රූපය පිළිබඳව අපි යම් නිමිති සමුදායක් හදාගෙන තියෙනවා නම්, මේ පුංචි කාලේ ඉඳලා මම හදාගත්ත මගේ මේ ආදරණීය දරුවා කියන කම හිතින් ගෙනල්ලා දෙන්න පුළුවන් නම් ආශ්‍රව ටික පැත්තෙන් අපිට දැන් අර රූපේ පේන්නේ කවුරු වගේද? දරුවා වගේ. රූපේ දරුවම වෙලා අපිට පේනවා. දැන් ඔන්න අපිට ආලයෙන් යුක්තව හැසිරෙන්නට ගෘහාලයක් තියෙනවා. ගෘහයට ආලයෙන් යුක්තව හැසිරෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි නැවත දරුවා වූ රූපයට තමයි බැසගන්නේ. අපි ආදරය කරන්නේ හටගෙන නිරුද්ධ වුණු රූපයකට නෙමෙයිනේ. අපි තණ්හා කරන්නේ එළියේ තියෙන රූපයකට, එක දිගට ජීවත් වෙන කෙනෙකුට තමයි අපි තණ්හා කරන්නේ. හැබැයි රූපේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒ ටික ආශ්‍රව ටිකකින් ඇසුරු කරනකොට අපි කියනවා අපි දරුවට ගොඩක් ආදරේ කියලා. ඇත්තටම අපි ආදරය කරලා තියෙන්නේ දරුවටද එහෙම නැතිනම් ඒ රූපය දරුවා කොට පෙන්නන කෙලස් ටිකටද?
අපි ආදරය කරලා තියෙන Tamanටම. එහෙම නැතිනම් ඒ රූපය දරුව කොට පෙන්නන කෙලස් ටිකට තමයි අපි නැවත නැවත උපාදාන වශයෙන් අරගෙන තියෙන්නේ, තණ්හා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි පංච උපාදානස්කන්ධයට අපි උපාදාන කරනවා කියලා කියන්නේ. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පංච උපාදානස්කන්ධයක්ම තමයි ග්‍රහණය කරගන්නේ අපි. එතකොට දැන් අපි ඉන්නේ මොනතරම් වැරදි සහගත මට්ටමකද? මෙන්න මේ වගේ ඕකයක අපි හැසිරෙනවා. නැවත නැවතත් කන පැත්තෙනුත් එහෙමයි, නාසය පැත්තෙනුත් එහෙමයි, දිව පැත්තෙනුත් එහෙමයි, කය පැත්තෙනුත් එහෙමයි. මේ ආයතන ටිකෙන්ම අපි ඕකයක් බැසගෙන තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නට පුළුවන් මට්ටමක විඥානයේ බැස ගන්නට සුදුසු දෙයක් බවට අපි මේකපත් කරගෙන තියෙනවා. එතකොට අපිට කොයි වෙලාවකවත් පේන්නේ නැහැ ඇහැට ආපු රූපේ පෙනීම මාත්‍රයෙන් ඉවර වුණා කියන එක අපිට පේන්නේ නැහැ. කනට ආපු ශබ්දය ඇහිීම මාත්‍රයෙන් ඉවර වුණ බව අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපි දන්න වචන ගොඩක් අහන්න, අපි කලින් අහපු අපි කැමති සින්දුවක් අපිට ගිහිල්ලා ආපහු අහන්න පුළුවන්කම තියෙනවා. අපි හිතනවා ඒ දේ නැවත නැවතත් අපිට ඇහෙන්නේ එදා අහපු සින්දුවමයි කියලා. හැබැයි අපි දන්නේ නැහැ මේ ශබ්දයේ ස්වභාවය එකපාරක් අහපු සින්දුව ආය අහන්න බෑ කියලා. එක බත් කටක් කනකොට කටේ දිවට ස්පර්ශ වෙන මොහොතේ විඳින දැනෙන රසය අපි දකින්නේ කොහෙ තියෙන දේ හැටියටද? බත් පිඟානේ තියෙන දේ හැටියට. ඒ නිසා තමයි අපි ආපහු අත දාන්නේ බත් පිඟානට. හැබැයි යථාර්ථය අපිට එකපාරක් විඳපු රස නැවත කවදාවත් විඳින්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි අපි එකපාරක් විඳපු රස ඕකයක් කරගෙන තියෙනවා. ඒ රූපය ඕකයක් කරගෙන තියෙන නිසා ඔබට අද සිහිපත් කරන්න පුළුවන් කන්න කැමති කෑම, අහන්න කැමති වචන, සින්දු, දකින්න කැමති රූප දැන් සිහිපත් කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කැමති දේ හොයාගෙන ලෝකෙ තුල යන එක. ආදීනවේ තමයි ඒ දේවල් කැඩෙනකොට, බිඳෙනකොට, අතහැරෙනකොට, නොලබෙනකොට දුක උපදිනකම ඒකේ තියෙන ආදීනවේ. දැක්කහම උපදින චේතනාවේ ආස්වාද මාත්‍රය ඒක තමයි ආස්වාදය. ලොකු ගයක් තියෙනකොට අපි මේ ගෙදර මගේ කියලා හිතනකම විතරනේ සතුට, චේතනාව විතරයි. නැත්තම් ගෙදරක සැප අපිට දැනෙන්නේ නැහනේ. කයට ගැටෙන ටික, ඇහැට පේන ටික වෙනමම සැපක් වෙන්නේ නැහැ අපිට. එතකොට මේ ගෙදර මගේ කියලා හිතුවොත් දැනෙන සතුට විතරයි. හැබැයි ඒ චේතනාවේ සැප වෙනුවෙන් අපි ජීවිතේ කොච්චර දෙයක් කැප කරයිද? මුළු ජීවිතේ මේක හොයන්න අපි කැප කරනවා. ඒක තමයි ආදීනව. ඊට පස්සේ හොඳට හදපු ගේ තියෙනකොට එක්කෝ මට නැති වෙන්න වෙනවා, එක්කෝ මම ඉන්නකොට හොඳට හදපු ගේ නැති වෙලා යනවා. දෙකෙන් එකක් කොහෙන් ගියත් උරුමයි. ඒක ආදීනවේ. එතකොට දැන් මෙතනදී අපිට අවශ්‍ය වෙනවා නිස්සරණයක්. ඒ තමයි අනෝකසාරී වෙන්න. මේ ඕකයේ හැසිරෙන කෙනාට අනෝකසාරී වීමක් අවශ්‍ය වෙනවා. අනෝකසාරී වීමක් කියලා කියන්නේ රූප ධාතුව ඕකය නම් මේ රූප ධාතුව අණුව හැසිරෙන්නේ නැතුව ඉන්න සිද්ධ වෙනවා. රූප ධාතුව අණුව හැසිරෙන්නේ නැතුව ඉන්න සිද්ධ වෙනවා. නිකේතනය කියලා කියනවා රූප නිමිත්තට. නවාතන කියලා කියනවා රූප නිමිත්තට. අපි නතර වෙන්නේ හැම වෙලාවකදීම නිකේත ස්ථානයේ බවට පත් වෙලා තියෙන රූප නිමිත්ත. ඒ කියන්නේ මේ රූපය වටාපත කියලා දැනුමක් අපි ඇති කරගත්තා. රූපේ වටාපත කියලා අපි ආශ්‍රව ටික මගින් දැනගත්ත දැනුමක් අපි ඇති කරගත්තා. ඊට පස්සේ අපි නැවත නැවතත් හැසිරෙනවා. දැන් මොකක් තුලද? අපි ඔය රැස් කරගත්ත දැන් අන්තිමේට රැස් කරගත්ත වටාපත කියන නිමිත්ත තුල. ඒක හරියට ඔබ බණ කියන මාව නැවත රැස් කරගත්තා වගේ. දැන් ඕගොල්ලන්ට නැවත දවසක් මාව දකින්න ලැබුණොත් එදා බණ කියපු හාමුදුරු ඉන්නවා කියලා ඕගොල්ලන්ට අපව ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඇයි පුළුවන්කම තියෙන්නේ? නිකේතනයක් කරගෙන තියෙනවා. නිමිත්ත මේ රූපේ පිළිබඳව ඇති කරගත්ත නිමිත්ත නිකේතනයක් කරගෙන තියෙනවා. නවාතනක් කරගෙන තියෙනවා. විඥානයේ පිහිටා සිටින්න සුදුසු නවාතනක් කරගෙන තියෙනවා. එතකොට ඒ නවාතන මත තෘෂ්ණාවෙන් නැවත නැවතත් හැසිරෙනවා. තෘෂ්ණා කරන දේ ආය රැස් කරගන්නවා. ආයෙත් නිමිත්තක් උපදනවා. ආයෙත් ඒ දෙයට තෘෂ්ණා කරනවා. මේක දැන් නතර වෙන්නේ නැතුව රවුමක් විදිහට යනවා.
එතකොට මෙන්න මේ විදිහට ඕකසාරීව සහ නිකේතසාරීව ඉන්න අපිට දේශනා කරනවා අනෝකසාරී සහ අනිකේතසාරී වෙන්න. අනෝකසාරී සහ අනිකේතසාරී වෙන්න. එතකොට කොහොමද අනෝකසාරී සහ අනිකේතසාරී වෙන්නේ අපි? අපිට පෙන්වන්නේ හැම වෙලාවකදීම ඉස්සෙල්ලාම තෘෂ්ණාව දුරු කරගන්න තැනට. තණ්හාව දුරු කරගන්න. හැබැයි තණ්හාව දුරු කරගන්න යනකොට තණ්හාව දුරු කරගන්න අවශ්‍ය දර්ශනයක් අපිට අවශ්‍ය වෙනවා. තණ්හාව දුරු කරගන්න යනකොට තණ්හාව දුරු කරගන්න යම් දර්ශනයක් අපිට අවශ්‍ය වෙනවා. දැන් නිරෝධ සත්‍ය හැටියට පෙන්වන්නේ මොකද්ද? මේ තණ්හාවගේ දුරු කිරීම තමයි නිරෝධ සත්‍ය. හැබැයි මේ නිරෝධ සත්‍ය තණ්හාවගේ දුරු කිරීම සාක්ෂාත් කරන්න යනකොට ඒක ප්‍රතිපදාව විදිහට පෙන්වන්නේ නෑ. තණ්හාවගේ දුරු කිරීම තමයි කළ යුතු දේ. ඒක ප්‍රතිපදාව නෙමෙයි. ඒක ප්‍රතිඵලය. එහෙනම් ප්‍රතිපදාව මොකද්ද? ආපහු සම්මාදිට්ඨිය පෙන්වනවා. ඇත්ත ඇති හැටියට දැක්ක යුතුයි. ඇත්ත ඇති හැටියට දැක්ක යුත්තේ මොකද්ද? ආපහු අපි මුලට අරගෙන යනවා දුක්ඛේ ඥාන. දුක පිළිබඳව දකින්න තැන කියලා. එතකොට අපි මේ පරයයට අනුව ගත්තොත් එහෙම ආපහු අපි මුලට අරගෙන යනවා. දැන් තෘෂ්ණාව තමයි දුරු කළගත යුත්තේ. එහෙනම් තෘෂ්ණාව දුරු කරන්නට නම් මොකද්ද අපි දත යුතු වෙන්නේ? අර ඕකය කියලා කතා කරපු තැන පිළිබඳවම නුවණින් දකින්න ඕනේ. ඒ කියන්නේ රූප ධාතුව පිළිබඳව නුවණින් දකින්නට ඕනේ. රූප ධාතුව පිළිබඳව අපි නුවණින් දකිනකොට අපිට පේනවා රූප ධාතුවේ ස්වභාවය මොකද්ද කියන එක. ඒ කියන්නේ රූපයේ යථා ස්වභාවය පිළිබඳව අපිට පේනවා. අන්න එතකොට තමයි අපිට ත්‍රිලක්ෂණ ධර්මයක් අවශ්‍ය වෙන්නේ. ත්‍රිලක්ෂණ ධර්මයක් අවශ්‍ය වෙන්නේ උතන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයක් අවශ්‍ය වෙන්නේ අපිට මේ ප්‍රතිපදාව වඩනකොට සම්මා දිට්ඨිය උපදින්නට අවශ්‍ය වෙන දෙයක්. පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා කියන්නේ අනිත්‍ය ධර්මය අපිට ප්‍රකට කරනවා කියන එක. එතකොට දැන් අපිට මෙතන අනිත්‍ය කියන ධර්මයේ ප්‍රකට කරනවා හැම වෙලාවකදීම රූපය අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ධර්මයක්. ඒ වගේම මේක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියා. ඒ එකපාරක් හටගෙන නිරුද්ධ වුණ රූපය නැවත කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියන දැක්ම අපි හිතට ගෙනල්ලා දෙන්නට ඕනේ. එකපාරක් හටගත්ත රූපය නැවත කිසිම කලෙක නැවත දකින්නට පුළුවන් කමක් නැති බව අපිට නැවත නැවතත් හිතට ගෙනල්ලා දෙන්නට ඕනේ. ඒක තමයි ප්‍රඥාවේ අර්ථය බවට පත් වෙන්නේ. ඒකට අපි කියනවා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. අපි ඔය විදිහට දර්ශනය කතා කළාට ප්‍රඥාව කතා කළාට සමහර විට අපි ওই කාරණා ටික දැනගත්තත් ඒක ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමකට එන්නේ නැහැ. ඇයි ඒක වෙන්නේ නැත්තේ? ප්‍රායෝගිකව ඒ කාරණාව සිද්ධ නොවන්නට ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නේ අපිට ඒහා සමගාමී වෙන අනිත් ඉන්ද්‍රිය ධර්මතා ටික දියුණු නොවන කම. මේ දර්ශනය තුළ අපි කතා කරන්නේ එක ඉන්ද්‍රිය ධර්මයක්. ඒ තමයි ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. දර්ශනය ප්‍රඥා ඉන්ද්‍රිය නැවත නැවත ප්‍රඥාව දියුණු කරනවා. හැබැයි ප්‍රඥාව විතරක් නෙමෙයි අවශ්‍ය වෙන එකම දේ බවට පත් වෙලා තියෙන්නේ. මේ දර්ශනය කෙටියෙන්ම කියන්න කිව්වොත් අපිට කතා කරන්න වෙන්නේ සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ. මේ නුවණ පවත්වන්නට අපිට හැම වෙලාවකදීම සිහියක් ඕන වෙනවා. නුවණ පවත්වන්න අපිට සිහියක් ඕන වෙනවා. සිහිය නැති වුණොත් නුවණ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා හොඳට බලන්න අපේ ජීවිතේ අපිට අඩු වෙලා තියෙන්නේ වැඩිපුරම ප්‍රඥාවද නුවණද කියලා. මම කියන්නේ ගොඩක් වෙලාවට අපිට අඩු වෙලා තියෙන්නේ සිහිය කියන එක. අපිට අඩු වෙලා තියෙන්නේ සිහියද ප්‍රඥාවද කියලා අපි බැලුවොත් ගොඩක් වෙලාවට අපිට අඩු වෙලා තියෙන්නේ ප්‍රඥාවට වඩා සිහිය. ඇයි අපිට දර්ශනයක් විදියට කතා කරනකොට ගොඩක් අහගෙන ඉන්නකොට තේරෙනවා ඇත්තටම මෙතන තියෙන්නේ අනාත්ම ධර්මතාවයක් කියන එක කාටත් පැහැදිලි වෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමට එන්නේ නැහැ. ඒ අරමුණ අතහැරෙනකොටම ආපහු ඇති බවට ලෝකේ ගෙනල්ලා දෙනවා. එතකොට ඒ නිසා අපිට අනිකුත් ඉන්ද්‍රිය ධර්ම ටිකක් අවශ්‍ය වෙනවා දියුණු කරන්නට මේක. ඒ කියන්නේ පඤ්ඤා
යුග නග්ගලන් කියලානේ කියන්නේ. ප්‍රඥාව කියන එක නගුලකට තමයි උපමා කරන්නේ. එතකොට මේ ද්වන්ද නගුල අපි හාන්න භාවිත කරනවා. මේ නගුල හාන්න පුළුවන්ද ඊට බලයක් යොදන්නේ නැතුව? අපි කිව්වොත් හරකෙක් යොදන්නේ නැතුව මේක හාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපිට මේ කෙලස් නැමැති මුල් සිඳිලා යන්න මේ කෙත සිත් නැමැති කෙත හාලා අනිත් පැත්ත පස් ටික පෙරලන්නට ඕනේ. ඒ පෙරලන්නට අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා නගුල හදලා නගුල මකුළු දැල් බඳින්න පැත්තකට තියලා තිබ්බට හරියන්නේ නැහැ. ඒක භාවිත කරන්න ඕනේ. භාවිත කරන්න නම් අපිට හොඳ හරක් දෙන්නෙක් ඕන වෙනවා. මේ හරක් දෙන්න වගේ තමයි අපි සිහිය කියලා කියන්නේ. මේ නගුල ඇදගෙන යන්නට අවශ්‍ය සිහියක් තියෙන්නට ඕනේ. මේ සිහිය තමයි අපේ ජීවිතේ හැම මොහොතකම මේ ප්‍රඥාව නැමැති මේ නගුල ඇදගෙන යන්නේ. එතකොට ඔය සිහිය මේ නගුලත් ඇදගෙන යනකොට අපිට මේක හරක් දෙන්නගේ නිකම්ම ගැට ගන්න බෑ. හොඳ ශක්තිමත් ලණුපොටවල් ටිකක් ඕන වෙනවා. මේ නගුල අරගෙන හරක් දෙන්නගේ ගැට ගන්න හොඳ ශක්තිමත් ලණුපොටවල් ටිකක් ඕන වෙනවා. අන්නේ ලණුපොටවල් ටික වගේ තමයි අපිට සමාධිය පැත්ත, ශ්‍රද්ධාව පැත්ත, වීරිය පැත්ත කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධා සමාධි ආදී ධර්මයන් මේකට අවශ්‍ය වෙන අර නගුල බඳින්නට අවශ්‍ය වෙන ලණු කෑලි ටික වගේ. මේ දේවල් ශක්තිමත් නොවුනොත් මොකද වෙන්නේ? අර දෙක ආපහු කැඩිලා වෙන් වෙලා යනවා. ඒ නිසා අපි හිතක් දියුණු කරනවා කියලා කියන්නේ ඔහේ භාවනාවක් එක දිගට ඔහේ කරනවා කියන එක නෙමෙයි. හිතේ දුර්වල පැත්ත පිළිබඳව දැකලා දුර්වල පැත්ත බලලා දුර්වල පැත්තට අපි හිත උපකාර කරන්නට අවශ්‍යයි ඊට අනිත් පැත්තේ ධර්මයන්ගේ. ඒ කියන්නේ වීරය අඩුයි නම් අපි වීරය ඇති කරන මානසිකාරයක් පවත්වන්නට ඕනේ හිතට. සමාධිය අඩුයි නම් සමාධිය වැඩි කරන මානසිකාරයක් ඒකාග්‍රතාවයේ පිණිස හේතු වෙන කර්මස්ථානයක් අපි වඩන්නට ඕනේ. අපිට සිහිය අඩුයි නම් සිහිය වැඩි වෙන විදිහට සති නිමිත්ත ඉරියාපත පබ්බේ වගේ දෙයක් තුල අපි සිහිය දියුණු කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්මතා ටිකකින් තමයි අපිට මේ දර්ශනය සාක්ෂාත් කරගන්න තැනට ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් මේක අපි කතා කරන දේ පමණක් වෙනවා. ඒ කියන්නේ දර්ශනයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න මට්ටමට අපිට ගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ජීවිතය තුළ ප්‍රායෝගිකව මේක භාවිත කරන්නට නම් අර විදිහට අපිට ඉන්ද්‍රිය ධර්මතා ටිකක් දියුණු කරන්න තියෙනවා. සතිය සහ සමාධිය ඒ අතර ප්‍රධානයි. ඒ සතිය සහ සමාධිය දියුණු කරන්නට බෑ වීරිය නැත්තම් වීරිය අවශ්‍යයි, ශ්‍රද්ධාව අවශ්‍යයි. එතකොට මෙතන ඉන්ද්‍රිය ධර්මතා පහක් වෙන මේ කතා කරන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මතා පහම තමයි මේ ප්‍රතිපදාවේ යන්නට අවශ්‍ය බලය බවට පත් වෙන්නේ. ඒකට අපි කියන බල ධර්මතා කියලා. ඒ ධර්මතාවයන්ම තමයි නැවත බොජ්ජංග ධර්මතා බවට පත් වෙන්නේ. නිවන දක්වාම අපි අරගෙන යන ඒ බෝධියට පවත්න අංගයන් බවට පත් වෙන දේ බවට පත් වෙන්නේ. ඒ නිසා දැන් අපිට මේ ඉන්ද්‍රිය ධර්මතා ටික දියුණු වෙන විදිහට අපේ හිත ගැන හොඳ අවධානයක් තියෙන්නට අවශ්‍යයි. තමන්ගේ හිතේ අඩු ප්‍රඥාවද සිහියද? ප්‍රඥාව අඩුයි නම් අපිට නැවත නැවතත් මේ විදිහට දර්ශනයක් කතා කරලා ඔහුට ප්‍රඥාව ඇසුරු කරන්නට පුළුවන් විදිහට කරුණු කාරණා කියා දිය යුතු වෙනවා. අපිට අඩු සිහිය නම් එහෙනම් ප්‍රඥාවට කලින් අපි සිද්ධ කරගත යුතු සිහිය වඩන එක. හිත විසිරිලා නම් තවදුරටත් අපි දර්ශනය බැලුවා කියලා ප්‍රඥාව මෙනෙහි කළා කියලා හරියන්නේ නැහැ. හිත තවත් විසිරෙනවා. එයර අමාරු දර්ශනයකට හිත තිබ්බහම ඊට පස්සේ හිත රණ්ඩු කරනවා විතරයි මේක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. අපි කොච්චර ඒ වෙලාවට කියන්න හදුවත් නෑ රූපේ සතර මහා ධාතු අනාත්ම මට්ටමක තියෙන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කිව්වට ඒක හිත පිළිගන්නෙම නැහැ. ඔය එළියේ තියනවාම කියලා තමයි ඊට පස්සේ ගෙනල්ලා දෙන්නේ. ඒ මට්ටමේ හිත අපිත් එක්ක වැඩිපුර පෙරලියක් කරන්නට උත්සාහවත් වෙන්නේ අනිත් ඉන්ද්‍රිය ධර්මතාවලින් හිත පෝෂණය කළ නැතිකම නිසා.
එනිසා ධර්ම ප්‍රතිපදාවක ගමන් කරනකොට මේ අනික් ධර්මතා ටික පිළිබඳවත් අපි හොඳ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ ටික මතක් කළේ ගොඩක් වෙලාවට අපි අනික් කාරණා ගැන කතා කරනවා. නමුත් දර්ශනය ගැන පැහැදිලි කළත් අනිත් කාරණා ගැනත් අපි දකිනවා සමස්තයක් විදිහට අඩු අවධානයක් යොමු කරනවා. එනිසා අනිත් ධර්මතාවයනොත් අපි අත් නොහැර මේ ගමනට එකතු කරගත යුතුයි. ඒ දේවලුත් ප්‍රතිපදාවේ විශාල කාර්යයක් කාර්යභාරයක් සිද්ධ කරනවා. එතකොට තමයි අපිට අර කතා කරන දර්ශනය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙන්නේ. අනෝකසාරී කියලා අපි කතා කරගෙන ගියපු මාතෘකාව පැත්ත අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ අන්න එතකොට. අපිට හැම වෙලාවකදීම රූප ධාතුව ඇසුරු නොවන මට්ටමකට අපේ මනස අන්තිමේටම අපිපත් කරගත යුතු වෙනවා. රූප ධාතුව ඇසුරු නොවන මට්ටමකට මනසපත් කරගත යුතුයි කියලා කියන්නේ අපි හැම වෙලාවකදීම රූපේ මත පතිත වෙලා ජීවත් වෙනවා. රහතන් වහන්සේගේ මට්ටමේදී කවදාවත් රූපේ මතට පතිත නොවන මනසකින් ජීවත් වෙනවා. ඒක ටිකක් ගැඹුරු කතාවක්. සාමාන්‍යයෙන් ඔය කතාව කිව්වහම එක පොඩි හාමුදුරු කෙනෙක් මගෙන් විමසනවා හදිස්සියේ සර්පෙක් ආවොත් විසගෝර එතකොට මේ සර්පයා එලවන්නේ නැද්ද කියලා. දැන් රූපේ පැත්තට නැඹුරු වෙන්නේ නැත්තම් විසගෝර සර්පෙක් ආවොත් දිත්තේ දිත්ත මත්තන්නේ පේන දේ පෙනීම මාත්‍රයෙන් ඉවරයිනේ. එහෙනම් සර්පයා මෙහි කියලා සර්පය එලවන්නේ නැද්ද කියලා. දැන් මම කිව්වේ එලවන්න සර්පයෙක් ඉන්නවා නම් තමයි ගැටලුව තියෙන්නේ. දැන් මෙතනදී කතා කරන්නේ බාහිර කෘත්‍ය තුල ක්‍රියාව තුල සර්පයා වරන් ගිහිල්ලා එළියට දාන්නේ නැහැ කියන කතාව නෙමෙයි. ක්‍රියාවෙන් රහතන් වහන්සේත් අපිත් දෙන්නම එකම ක්‍රියාව සිද්ධ කරයි. රහතන් වහන්සේත් සර්පයා වරගෙන එළියෙන් දායි, අපිත් සර්පයා වරගෙන ගිහිල්ලා එළියෙන් දායි. හැබැයි මෙතන තියෙන එකම වෙනස තමයි රහතන් වහන්සේට එළියට දාන්න සර්පෙක් හිටියේ නැහැ. අපිට එළියට දාන්න සර්පෙක් හිටියකම. රහතන් වහන්සේට එළියට දාන්න සර්පෙක් හිටියේ නැතිකම සහ අපිට එළියට දාන්න සර්පෙක් හිටියකම ඒක ක්‍රියාවට නෙමෙයි බලපෑවේ, ඒක බලපෑවේ දර්ශනයට. ඒ පිළිබඳව දක්වන දර්ශනයට තමයි ඒක බලපෑවේ. ඒ නිසා අපි බයෙන් කරන තැනක රහතන් වහන්සේ බය නොවි ඒ කාරණාව सिद्ध කරන්න පුළුවන් මට්ටමකටපත් වෙලා තියෙනවා. ක්‍රියාවේ වෙනසක් වෙලා නැහැ. මම මෙහෙම කිව්වොත් උදාහරණයක්. කවුරු චිත්‍රපටි බලලා ඇති, ටෙලිනාට්‍ය බලලා ඇති. චිත්‍රපටි ටෙලිනාට්‍ය බලනකොට මේ කියන දුක්ඛදායක ජවනිකාවක් දිහා බලාගෙන ඉන්නකොට ඒක දිහා බලලා මොනතරම් දුකටපත් වෙලා අඬලත් ඇති. එතකොට අපි ඒ චරිතයක් ඇතුලේ ජීවත් වෙලා දුකටපත් වෙන අඬන තැනක ඔක රඟපාපු කෙනෙකුත් හිටියොත් එයත් අඬයිද? එයත් දුක්ඛදායක ජවනිකාව විඳීද? නැත්නම් ඒ කෙනා රඟපාපු අවස්ථාව විඳීද? ඒ කෙනා රඟපාපු අවස්ථාව විඳී. ඒ වෙලාවේදී සිද්ධ වුණ සිද්ධාමයන්, ඒ වෙලාවේදී කතා බහ කරපු හැටි, ඒ වෙලාවේදී සිද්ධ වුණ හැටි යාගේ මතකයට එයි. කතාව ඇතුලේ ජීවත් වෙන අපි ඒක විඳලා ඒ අවස්ථාවේ දුක් විඳිනකොට, දුක උපද්දගෙන අඬනකොට එයා සමහර විට hina වෙන මනසකින් ඉඳී. මොකද එයා ඇත්ත කතාව දන්න කෙනෙක් නිසා. මේකත් හරියට චිත්‍රපටියක් වගේ තමයි. අපි දුක් වෙන, බය වෙන, කෑ ගහන, අඬන, විලාප තියෙන තැනකදී බලන එකෙන් දෙන්නම සමානයිනේ. බලන එක ලෝකේ දෙන්නම සමානයි. චිත්‍රපටියේ බලාගෙන ඉන්නකොට අපිත් බැලුවා, රඟපාපු කෙනෙක් බැලුවා. බලන එක වෙනස කතා කරන්න බෑ. වෙනස කතා කළේ මොකද්ද? අපි චරිතයස්සේ ජීවත් වෙනකම සහ එයා එතන යථාර්ථය අපිට වඩා දැක්කකම. එයා ඒකේ ඇතුළාන්තය එයා දැක්කා. අන්න ඒ වගේ තමයි මේ ලෝකය තුලත් අපි හැම වෙලාවකදීම ජීවත් වෙන තැන පිළිබඳව ඇති අවබෝධයයි රහතන් වහන්සේගේ දර්ශනය. දැකීම නෙමෙයි වෙනස් වුනේ, ඒ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම. මම කියන්නේ කොහොමත් අපි දකින්නේ චිත්‍රපටියක් කියලා. අපි දකින්නේ චිත්‍රපටියක් කියලා කියන්නේ පෙර රූගත කරන දෙයක්. පෙර රූගත කළ දෙයක්. එතකොට පෙර රූගත කළ දෙයක් කියලා කියන්නේ මේ මොකද්ද කියලා අහුවොත් මේ වටාපත. ආමුදුරු බණ කියනකොට පාවිච්චි කරන මේ විදිහේ දෙයක් තමයි වටාපත. එතකොට ඕගොල්ලෝ වටාපත දැක්ක නෙමෙයි වටාපත දැනගත්තනේ.
වටාපත හිතින් දැනගත්තා. වටාපත හිතින් දැනගත්ත මොහොත වෙනකොටත් ඔය දැනුම හදන්නට හේතු වුණ රූපය වර්ණ සටහන වැය වෙලා නැද්ද? වැය වෙලා ඉවරයි. ඇහැ වැය වෙලා ඉවරයි. නැතිනම් ඒ ෆොටෝ එක වැය වෙලා ඉවරයි මේ මොහොතේදී. ෆොටෝ එක ගැන තමයි අපි කල්පනා කළේ, ඒ ගැන තමයි හිතුවේ. ඒකට කිව්වා මේ චිත්‍ර මාත්‍රයක් කියලා. ඒක නෙමෙයි අපි කැමැත්ත හෝ අකමැත්ත ඇති කරගන්න දේ උනේ චිත්‍ර මාත්‍රය නෙමෙයි. එතකොට මේ චිත්‍රපටියක් පෙර රූගත කළ දෙයක් කිව්වේ ඒකයි. ඇහැට ආපු වර්ණ සටහන විතරයි. ඒක අපි දැනගන්න වටාපත කියලා දැනගන්න මොහොත වෙනකොටත් ඒක නැති වෙලා ගිහිල්ලා ඉවරයි. එතකොට වටාපත ගැන හිතලා අපි සතුටු වෙනවා නම් අපි සතුටු වෙලා තියෙන තැන ඇත්තටම වටාපත තියෙන තැනකද වටාපත කියන එක අහේතුක තැනකද? අපි වටාපත කියන එකට හේතු පෙන්වන්න බැරි තැනකදී. හේතු පෙන්වන්න බැරි තැනක් කියලා කිව්වේ අහේතුක ප්‍රත්‍ය වේපදුනා කියන එකම නෙමෙයි. වටාපත කියන එකක් යථාභූත වශයෙන් පවතින්නේ නැති තැනකදී තමයි අපි වටාපත ගැන හිතලා සතුටු වෙලා තියෙන්නේ, දුක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි චිත්‍රපටිය දිහා බලාගෙන චිත්‍රපටියේ දුක්ඛදායක ජවනිකාව දිහා බලාගෙන දුක් වෙනවා වගේ තැනක් තමයි අද අපි අපේ ඇත්ත ජීවිතේ දරුවා දිහා බලාගෙන දුක් වෙනවා කියන්නේ. අනේ දරුවා ලෙඩ වුණානි කියලා දුක් වෙන තැනයි චිත්‍රපටියේ දුක් වෙන එකයි දෙකක් නෙමෙයි එකක්. දෙකම එකක් කියලා කියන්නේ පෙර රූගත කරපු දෙයකට අපි රැවටෙන එක. මෙතනත් රූගත කරපු දෙයකට රැවටෙන එකම තමයි සිද්ධ වෙන්නේ. අපේ පුද්ගලභාවයේ වැඩිකම නිසා අපිට කියයි නෑ නෑ මේ දෙක දෙකක් කියලා. නමුත් අපි ඇත්තටම සිද්ධ කරන්නේ මනස පැත්තෙන් උපදවන චරිතය තුල ජීවත් වීම. රූපය දරුවා කොට පෙන්නන කෙලෙස් ටික නිසා අපි දරුවා ලෙඩවීමේ දුක උපදවාගෙන වාසය කරනවා මිසක ඒ රූපය වෙනස් වීම නිසා මට දුක ආවේ නැහැ. රූපය වෙනස් වීම නිසා මට දුක ආවේ නැහැ. ඩිමෙන්ෂියා කියලා රෝගයක් තියෙනවානේ. මතකයේ අහිමි වීමේ රෝගයක් තියෙනවා. යම් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා පිළිබඳ මතකයේ සම්පූර්ණම අහිමි වුණොත්, ඒ දරුවා ලෙඩ වුණොත් තවදුරටත් ඒ අම්මට දුක එයිද මේ මගේ දරුවා ලෙඩ වුණා කියලා. රූපය වෙනස් වෙන නිසා නම් දුක එන්නේ. ඒ අම්මට මතක තිබ්බත් මතක නොතිබුණත් ඒ අම්මට දුක සමානව ගෙනත් දෙන්න ඕනේ. එහෙම ගින්නේ. එහෙනම් අපිට ඒ රූපය දරුවා කොට පෙන්නන කෙලස් ටික ආශ්‍රව ටික මේ පැත්තෙන් උපදවනකොට තමයි අපිට දුක හදලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සංඥාව විතරයි වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ. පුංචි කාලේ ආදරෙන් හදාගත්ත දරුවෝ පස්සේ කාලේ සමහර දෙමව්පියන්ට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. රූපෙද වෙනස් වුනේ? නෑ. රූපේ පිළිබඳව දක්වන ආකල්පය අපි කියනවා මේ පැත්තෙන් උපදවගත්ත සංඥාව වෙනස් වුණා, සංකල්පය වෙනස් වුණා. එතකොට අපි ජීවත් වෙන්නේ අන්න ඔය සංකල්ප ටිකත් එක්ක. අපි කැමති වෙන්නේ, අපි ආදරය කරන්නේ, අපි ඇසුරු කරන්නේ ඔන්න ඔය සංකල්ප ටිකට. එතකොට ඔය සංකල්ප ටික රූපෙට ආරූඪ කරලා බලනකොට අපිට පේනවා රූපේ එහෙමයි කියලා. එතකොට අපි ඒ විදිහේ රූපයක් ලෝකෙ තුල උපදවාගෙන වාසය කරනවා. අන්න ඒකයි කිව්වේ කලින් රූගත කරපු චිත්‍රපටියක් කියලා. ආදරණීය දරුවා කියන්නේ මොකද්ද? කලින් රූගත කරපු චිත්‍රපටියක් මිසක යථාර්ථය නෙමෙයි, වර්තමාන මොහොතේ පෙනෙන ඇත්ත නෙමෙයි ඒක. ඒක කලින් රූගත කරපු එකක්. අපි රූගත කරපු අවස්ථාවේ තියෙන යථාර්ථය නොදන්නකම නිසා තමයි අපි දරුවා ගැන හිත දුක් වෙන්න යන්නේ. අපි දන්නේ නැහැ රූපේ ඇත්ත තමයි එක මොහොතක පෙනුණු රූපේ නැවත හටගන්න බෑ කියන ස්වභාවය කියලා. අපිට ඒ ස්වභාවය අපිට අවබෝධ වුණොත් යම් කිසි දවසක පින්නතුනේ එදාට අපිට දරු දුක නැති වෙලා නෙමෙයි දරුවා නැති වෙලා. දරු දුක නැති වෙලා නෙමෙයි දරු දුක නැති වෙන්නත් අපිට උපදව ගන්න දරුවෙක් නැති වෙලා. ඒ දරුවෙක් එළියේ ඉන්නවා කියලා දකින්නේ යම් වැරදි සහගත දෘෂ්ටියක් නම් ඒ දෘෂ්ටිය උපදින්න හේතු ටික නෑ. අපි දකිනවා රූපයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව. අන්න ඒ විදිහටම තමයි අපි අර කතා කරපු සර්පයාගේ කතාවේදී. රහතන් වහන්සේ එච්චර ලොකු දර්ශනයකින් තමයි රහතන් වහන්සේ ජීවත් වෙලා තියෙන්නේ. පින්නතුනේ ප්‍රශ්නේ තියෙන්නේ සර්පයා ඉවත් කිරීමේ නෙමෙයි, සර්පයා ජීවත් වීමේ. සර්පයා බාහිර ජීවත් වීමේ.
ඒ නිසා අපිට සර්පයා කන්නේ සහ අපි මැරෙන්නේ සර්පයා ඉවත් කිරීම කියන කාරණාව නිසා නෙමෙයි, සර්පයෙක් එළියේ ඉඳීම නිසා. ඒ මොහොතේම අපිට ආයතන ටික හදලා ඒ මොහොතේම උපදින්න පුළුවන් කර්ම ටික සකස් කරනවනේ අපිට. ඒ නිසා අපිට ලොකුම ගැටලුව තමයි සර්පය බාහිර රූප තුල හම්බෙන කම. දුරු කළ ගත යුතු වෙන්නේ ඒ දැක්ම මිසක වෙනත් දෙයක් නෙමෙයි. එකෙන් කතා කරන්නේ රහත් වෙනවා කියනකොට මේ සියලුම මතකයේ අමතක වෙලා ගිහිල්ලා මේ සර්පය අඳුර ගන්නත් බැරි වෙලා අලිය අඳුර ගන්නත් බැරි වෙලා එහෙම අන්තරාවලටපත් වෙනවා කියන එක නෙමෙයි. දැනගන්න එක තුල නෙමෙයි ගැටලුව තිබුණේ. දැනගත්ත දේ දැනගැනීමක් විදිහට නුවණ නැතිකමයි ගැටලුව තිබුණේ. සර්පයා කියලා දැනගැනීම නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ. දැනගත්ත සර්පයා රූපෙමයි කියලා හිතන මෝඩකමයි ප්‍රශ්නේ තිබුණේ. එතකොට දරුවා කියලා දකින්න එකේ නෙමෙයි දැනගන්න එකේ නෙමෙයි වෙනස තිබ්බේ. දැනගත්ත එළියේ ඉන්න දරුවමයි කියලා දකින ආපහු එළිය පැත්තට දකින මෝඩකමේ ගැටලුව තිබුණේ. එනිසා අපි දුරු කරගත යුතු වෙන්නේ මෝඩකම. මෝඩකම දුරු කරගන්නකොට අපිට දරුවා කියලා එක දිගට ජීවත් වෙන රූපයක් හම්බෙන්නේ නැතුව තියෙයි. මොකද ඒක යථාර්ථයනේ. අපිට අතීතය නිරුද්ධ නම් ඒක නැවත අනාගතයට හම්බෙන්න පුළුවන් කමක් නැහැනේ. වර්තමානයේ උපදින එක මේ මොහොතේ නැති වෙලා යනවා නම් ඒක නැවත අනාගතයට පවතින විදිහක් ඇත්තෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. යදතීතම් පහීනත්තං යමක් අතීත නම් ඒක ප්‍රහීන බවට පත් වෙලා ඉවරයි. ඒ වගේම අපත්තංච අනාගතං අනාගතේ තාම පත් වෙලා නැහැ. හැබැයි පච්චුප්පන්නංච යේ ධම්මේ වර්තමාන වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් තත්ත විපස්සති ඒතන නුවණින් දැනගත යුතුයි. නුවණින් තේරුම් ගත යුතුයි. එතකොට අපිට පේන්නේ හේතුඵල ධමක පැවැත්මක් නේ. හේතු ටික නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා වගේ. වනහන පිරිසක් නිසා අහලා ඇති පහන් දැල්ලේ කතාව. පහන් දැල්ල පත්තු වෙනකොට මේට තප්පරයකට කලින් තිබුණු දැල්ලුණු තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නෙමෙයිනේ දැන් තියෙන්නේ. අලුතෙන්ම ටිකක්. ඊළඟ තප්පරේදී අලුතෙන්ම ටිකක්. එතකොට පහන නිවුණ කියලා අපි කියනවා. ප්‍රශ්නයක් තියෙනවා මොන තප්පරේ තිබුණු පහනද නිවුණ කියන එක. ඒ අවස්ථාවේ හේතු ටික වැය වෙන තැනක අපි පහන පත්තු වෙන බව ගැන කතා කරලා තියෙනවා. එතකොට අපිට පහන පත්තු වෙනවා කියන එක කතා කරන්න පුළුවන්කම තියෙන වර්තමාන මොහොතේ හේතු ටික වැය වීම තුළ විතරයි. ඒ හේතු ටික නෙමෙයි ඉස්සරහට වැය වෙන්නේ. එහෙනම් ඒ තුළ අපිට දර්ශනයේ තුළ ගොඩනගලා තියෙන්නේ හේතු ටික ඇතිකල්ලි හටගත්ත පහනක් සහ හේතු ටික නැති වෙලා යනකොට මේ මොහොතේ නැති වුණ පහනක්. එහෙනම් පත්තු වුණ පහනක් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පත්තු වුණ පහනක් නැත්තම් නිවෙන්න පහනකුත් නෑ. අපිට පෙනිලා තියෙන්නේ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන උතුම් දර්ශනයකට විතරයි අපිට නුවණ නැති වෙලා තියෙන්නේ. එතකොට අර තෘෂ්ණාව පහනකට තණ්හා කරනවා කියන කම අනුත්පාදයකට ලක් කරලා තියෙනවා. අනුත්පාදයකට කියලා කියන්නේ නැවත නොහට ගන්න බවකට පත් කරලා තියෙනවා. අපි ඕකයක් තිබුණොත් නැතිනම් නවාතනක් තිබුණොත් තමයි නිකේතනයක් තිබුණොත් තමයි ඕකයක් ගොඩනගන්නේ. අපිට නවාතැන් පොලක් තිබුණොත් රූපේ නවාතනක් කරගත්තොත් තමයි අපිට මේකේ ආලයෙන් යුක්තව හැසිරෙන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි නවාතනත් ගොඩනගන්න නැත්තම් අපි දකිනවා නම් මේකේ යථාර්ථය මේ හේතු ටික නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. පින්තුනි අන්න එතකොට අපිට පේන්නේ සම්පූර්ණම හේතුඵල ධම. බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ අනිත්‍ය ධර්මය ගැන කතා කළේ යන්න ඔය වගේ තැනකින්. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට අනිත්‍ය කියන දේ ගැන කතා කරන්නේ සහ දකින්න පුරුදු වෙලා ඉන්නේ ලෝකේ බාහිර පවතින දේවල් තුලින් දකින අනිත්‍යයක් පිළිබඳව. හටගත්ත ධර්මයන්ගේ නැති වෙලා යන ස්වභාවයක් පිළිබඳව. ඒ නිසා තමයි අද අනිත්‍ය පිළිබඳව යම් යම් ප්‍රශ්න ගැටලු පවා පැන නැගිලා තියෙන්නේ. ඒ නිසා අපිට අනිත්‍ය කතා කරන්නට ඕනේ ඒ තැනකින් නෙමෙයි. අනිත්‍ය කතා කළේ උදේවැය අර්ථයකින්. හේතු ටික නිසා මේ ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන තැනක් ගැනයි මේ කතා කළේ. එතකොට යම් කිසි කෙනෙක් අනිත්‍ය ධර්මය සාක්ෂාත් කරනවා නම්
අපිට සිද්ධ කරන්නට තියෙන දේ තමයි මේ උත්තරීතර දර්ශනය ඇති කරගන්නකම. එතකොට එයාට ආය අහන්න සුදුසු නැහැ. එතකොට මේ ලෝකේ අහසත් අනිත්‍යද? සමහර වෙලාවට අපිට අහන්න ලැබෙනවා නිත්‍ය ධර්මයන් ගැනත් කතා කරනවා. දැන් අහස අනිත්‍ය වෙනවද? සතර මහා ධාතු අනිත්‍ය වෙනවද? මෙහෙමත් අනිත්‍ය ගැන කතා කරනවා අපිට අහන්න ලැබෙනවා. එතකොට අපිට අනිත්‍ය ගැන කතා කරන්න මෙහෙම කතා කරන්න වෙන්නේ නැහැ. අපිට ආයතන ටික අනිත්‍ය නම් ආයේ නිත්‍ය දෙයක් ගැන කතා කරන්න වෙන්නේ නැහනේ. ආයතන ටික අනිත්‍ය නම් ආයේ නිත්‍ය දෙයක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන කතා කරනකොට හැම වෙලාවකදීම චක්කුම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං මහණෙනි ඇස නිත්‍යද අනිත්‍යද රූපේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. ආයතන ටික ඔක්කොම සියල්ල කියලා කිව්වා නම් ආයතන ඔක්කොම අනිත්‍ය ධර්මයක් නම් සියල්ල අනිත්‍ය නැද්ද? සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල අනිත්‍යයි කියපු කාරණාව අපිට තේරුමක් තියෙන්නට ඕනේ මොන පරයයන් මොන අර්ථයෙන්ද කතා කළේ කියලා. ඒ කියන්නේ සියල්ල කියන තැන කතා කරපු පරයය තමයි මේ බාහිර තියෙන මේසෙත් අනිත්‍යයි පුටුවත් අනිත්‍යයි කියන තැන නෙමෙයි. මේ ලෝකයක් ගොඩනගපු තැන පිළිබඳව ආයතන ටිකේ අනිත්‍ය තමයි යා සාක්ෂාත් කළේ. එතකොට දැන් අපිට තෘෂ්ණාව දුරු කරන්නට නැතිනම් නිරෝධයකට ලක් කරන්නට නොහට ගන්න අනුත්පාද බවට පත් කරන්නට නම් අපිට ගෙනාපු එකම දේ තමයි අනිත්‍ය දර්ශනය අපිට අරගෙන ආවා. අනිත්‍ය දර්ශනය ගෙනල්ලා පෙන්නවා ඇහැට එකපාරක් ආපු රූපේ නැවත කවදාවත් උපදින්නේ නැහැ. ඒක අතීතේ තිබිලා වර්තමානයට ආව නෙමෙයි වර්තමානයේ තිබිලා අනාගතයට යනව නෙමෙයි. ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දර්ශනයක් කියන එක අපිට පෙන්වනවා. එහෙම පෙන්නකොට පින්නතුනේ අපිට ලෝකෙ තුල යම් තාක් තිබුණා නම් හඳුනා ගන්න පුළුවන් ඇති බවට ගන්න දැකීම. ඒ සියල්ලක්ම වැරදි දැකීම් හැටියට අපිට පෙන්වනවා. ඒ කියන්නේ මිනිස්සු ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා කියලා අපිට තියෙනවා නම් යම් දැකීමක් මේ ඔක්කොගෙම වැරදි සහගත ස්වභාවය පිළිබඳව අපිටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ඊටාම ගැඹුරු පරයයකින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා දුක නැති කරගන්නට අවශ්‍ය උතුම් දර්ශනය මොකක්ද කියන එක. ඒ දර්ශනය තමයි අපි අපේ ජීවිතේට ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ. ඒක අමාරුවෙන් හරි අපිට තේරුම් ගන්නට පුළුවන් නම් තේරුම් ගන්න එක නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සමාධියේ ස්වභාවය තමයි ඒක නැවත නැවත වශීකృత නොකළොත් නැවත නැවත ඇසුරු නොකළොත් ඒක නැති වෙලා යනවා. සිහියේ ස්වභාවය තමයි නැවත නැවත වැඩුවේ නැත්නම් ඒක අප්‍රකට වෙලා යනවා. ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි ඒක නැවත නැවත ආසේවනයේ නොකළොත් අප්‍රකට වෙලා යන බව. ප්‍රඥාවේ ස්වභාවය තමයි අපිට යම් දෙයක් ප්‍රත්‍යක්ෂ කළොත් ප්‍රත්‍යක්ෂ කරන එක නැවත නැති වෙලා යන්නේ නැහැ. යම් කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ කළොත් ප්‍රත්‍යක්ෂ කරන බව නැවත නැති වෙලා යන්නේ නැහැ. යම් කිසි දෙයක් දැනගත්තොත් දැනගත්ත මට්ටම ඒ විදිහටම නැවත හිත තිබ්බොත් නැවත එතෙන්ට ගන්න පුළුවන්කම තියෙනවා. සමහර විට සමාධිය නැවත මුල ඉඳලා භාවනා කරලා ආපහු මුල ඉඳලා උපද්ද ගන්න වෙනවා. හැබැයි ප්‍රඥාව හිත තියපු ගමන් අපිට නැවත එතනටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි එතන අවබෝධ කරගත්ත දෙයක් නිසා. ඒ නිසා ඔගොල්ලෝ හැම වෙලාවකදීම ප්‍රඥාවට වැඩි මූලිකත්වයක් දෙන්න. ඒක වරදක් නැහැ. ඒ ප්‍රඥාව ජීවිතයේ තුල ප්‍රායෝගිකව පුහුණු කරන්නට අවශ්‍ය අනික් ඉන්ද්‍රිය ධර්මතා ටිකට නැතිනම් සතිය, සමාධිය, වීරිය කියන ධර්මතාවයන් ශ්‍රද්ධාවත් එක්ක යොදාගෙන ජීවිතය ඇති කරගන්න. එතකොට තමන්ගේ මුළු ජීවිතේම භාවනාවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නුවණින් යටත් පිරිසෙන් ටික වෙලාවක් හරි දවසකට මෙනෙහි කරලා බලන්න අපි ඉන්නේ මොනතරම් වැරදි සහගත මට්ටමකද කියලා. මේ ලෝකේ ඇත්ත කරගෙන අපි සැප හොයනවා, දුක් විඳිනවා. මේ තැන්වල තියෙන වැරදි ස්වභාවය පිළිබඳව හිතලා බලන්න. එතකොට අපිට තේරෙයි ලෝකේ මොනතරම් මෝඩකමකින්ද කාලය ගත කරන්නේ කියලා. ලෝකයේ මොනතරම් මෝඩකමක් නිසාද මේ විදිහට ප්‍රමාද වෙන්නේ කියන එකත් ඒ වගේම අඬන වැළපෙන තැනක අපිට යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙයි. එනිසා මේ වගේ උතුම් දර්ශනයක් අපිට පෙන්වලා තියෙනවා. මේ කාරණාව ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහේ උතුම් දර්ශනයක් අපිට පුළුවන්කම තියෙනවා මේ ජීවිතේදීම ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. එනිසා කවුරුත්
මේ දර්ශනය පිළිබඳව මීට වඩා තව දුරටත් තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරන්නට උත්සාහවත් වන්න කියන එක කල්යාණ මිත්‍ර භාවයෙන් හැම දිනාටම සිහිපත් කරනවා. අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය සිද්ධ කරගෙන හැම දිනම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කවුරුත් කල්පනා කරගන්න මේ සීල කුසල ධර්මයන් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී යම් දේවගණ සමූහයක් වේනම් සියලු දෙවියන් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. සේවා හැම දිනාටම කායික මානසික සුවතාවය ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු